12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන දිවා ප්‍රවෘත්ති සංස්කරණය මොහන් පෙරේරා ප්‍රකාශය සුජීව හරිස්චන්ද්‍ර. උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද පස්වරුවේ. විශ්වාසභංගයට රනිල් වික්‍රමසිංහ මහතාගෙන ආසංශෝධනය කතානායකවරයා ප්‍රතික්ෂේප කරයි. වී සහ සහල් මිල ඉදිරියේදී තීරණය කරන්නේ ආණ්ඩුව. ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රකාශයක්. රජය සහ ගුරු සංගම් අතර සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වේ. ඉදිරියේදී දෙපාර්ශවයේ අතර යලි සාකච්ඡා. සංචාරක ක්ෂේත්‍රයේ නියුතු අයට යලිත් ණය සහන. පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 100 දෙනෙකුගේ බැංකු ගිණුමත් හිටුවේ. මේ ප්‍රහාරය බරපතල විශේෂ අපරාධයක් ලෙස සලකා නඩු පැවරීමට පියවර. සයිනෝෆාම් කොවිඩ් වලට එරෙහි ප්‍රතිශක්තිකරණය 95%කින් ඉහළ නංවන බව හෙළිවේ. දුම්රිය එන්ජිමක් අයිතා ලෙස භාවිතා කරන ස්ථානයක් පිළිබඳව අනාවරණයක්. ඉන්දියාවේ සියලු දෙනාට කොවිඩ් එන්නත මේ වසර අවසානයේදී. ඉන්දු ශ්‍රී ලංකා දෙවන එක් දින තරගය අද පස්වරු 3ට ආරම්භයි. උදය ගම්මන්පිල ඇමතිවරයාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ සංශෝධනය පිළිගත නොහැකි බව කතානායක මහින්ද ආපාබේවර්ධන මහතා පැවසිය. අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරමින් ඔහු මේ බව කීවේය. මෙම විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවේ සමස්ත අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ගෙන යෝජනාවක් ලෙස සැලකිය යුතුයයි රනිල් වික්‍රමසිංහ මහතා සංශෝධනයේ දැක්වේ. සංචාරක ක්ෂේත්‍රයේ නියුතු අයට නැවත ණය සහන කාලයක් ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කම්බ්‍රාල් මහතා පවසයි. ඒ පිළිබඳව සංචාරක අමාත්‍යාංශය සමග ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කෙරේ. පාර්ලිමේන්තුවේ නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු මේ බව කීවේ. සංචාරක ක්ෂේත්‍රයේ යම්කිසි ප්‍රශ්නයකට මුහුණ දීලා තිබෙනවා. ඒ ප්‍රශ්නයට මුහුණ දෙන සිදුවුණේ 2020 කොවිඩ් සඳහා පමණක් නොමේ. ඔබතුමා දන්න විදිහට 2019 දී පාස්කු බෝම්බෙන් ඒ ප්‍රශ්නේ පටන් ගත්තා. අපි හැමෝම දන්නවා යම් ක්ෂේත්‍රය ඇරියට පස්සේ ඒ අයට පැරණි ණයයි, පැරණි පොලියයි, අලුත් ණයයි, අලුත් පොලියයි දෙකම ගෙවන්නට ගියොත් සෑහෙන ලොකු ප්‍රශ්නයක් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ සංකීර්ණ ප්‍රශ්න දිහා හොඳට බලලා ඒ සඳහා තිරසාර විසඳුමක් අපි ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අපි සංචාරක ක්ෂේත්‍රයේ සිටින සියලුම කොටස්කරුවන් එක්ක කතා කරනවා. සංචාරක අමාත්‍යාංශය සමග කතා කරලා අපි ඒකට විසඳුමක් ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ විසඳුම අපි ළඟදී ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා. සහල් මිල වැඩි නොකිරීමට මෝල් හිමියන් සමග ගිවිසුමකට එළඹීමට රාජ්‍ය සූදානම් වේ. වැඩි මිලට සහල් අලෙවි කරන්නට එරෙහිව රුපියල් ලක්ෂයක දඩයක් පැනවිය හැකි බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය. වී සහ සහල් මිල ඉදිරියේදී තීරණය කරන්නේ ආණ්ඩුව බව ඔහු කීවේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ අදහස් පළ කළේ. දැන් අද වෙනකොට රජරට ප්‍රදේශය ඇතුළු හැම ගොවි ප්‍රදේශයකම ජලකන්නේ වී අස්වනු නිලමින් පවතිනවා. තාමත් අද වෙනකම් මං හිතන්නේ වී අස්වනු මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරලා නැහැ. ඔබතුමාලා ගිය කන්නේ යා මහ කන්නේ වෙනකොට තරංග වෙළඳ පොලේ තරංකාරීව වී මිලදී ගැනීම සිද්ධ වුණා. හැබැයි දැන් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්නවා කියන කතාවත් එක්ක සුළු මෝල් හිමියන් මේ මිලදී ගැනීමෙන් ඈත් වෙලා තියෙනවා. එයාට ණය පහසුකම් ලැබිලත් නැහැ. අපි තව සුමාන දෙකකින් අපි ගිවිසුමක් අත්සන් කරනවා ලංකාවේ සියලුම මෝල් හිමියන් සමග. ගරු වෙළඳ ඇමතුමාත් කෘෂිකර්ම අමාත්‍යාංශයත් ඒකාබද්ධව අපි සාකච්ඡා කරනවා. මේ කන්නේ අපි වී මිලදී ගන්නේ 50යි 52යි. ඒ නිසා සියලුම වී මෝල් හිමියන් අපිත් එක්ක ගිවිසුමක් අත්සන් කරනවා. වී මිල වැඩි කරන්නේ නැහැ 50යි 52 ඉන්නවා කියලා. ඒ නිසා මින් ඉදිරියට අපි පැහැදිලිව කෘෂිකර්ම අමාත්‍යාංශයට කිව්වා වී මිල තීන්දුව කරන්නේ ආණ්ඩුව, හාල් මිල තීන්දුව කරන්නේ ආණ්ඩුව. ඒ නිසා එක් එක් පුද්ගලයන්ට අපි තීන්දුව කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා සියලු දෙනාත් එක්ක අපි එකඟතාවයකට එනවා. මින් ඉදිරියට හාල් වැඩියෙන් වික්කොත් දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙනවා. ගොවියට සහතික මිලට අපි වී ටික ගන්නවා. ඒ නිසා ඊළඟ කන්නේ ඉඳලා වී මිලත් හාල් මිල පාලනය සම්පූර්ණ රජය සතු අපි කරගන්නවා. ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව දේශපාලන යෝජනාවක් බව ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. විපක්ෂයේ දේ සම්බන්ධයෙන් එකමතයක් නොමැත. මේ අවස්ථාවේදී පදනමක් රහිතව මේ ඉදිරිපත් කරලා දෙන විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීම කොහොමත් විරුද්ධ පක්ෂ දන්නවා. පදනමක් නැතුව කරුණු අන්තර්ගත විශ්වාසභංග යෝජනාවකින් බලාපොරොත්තු වුණේ විවාදයක් අරගෙන ඒ විවාදය ගරු ඇමතිතුමා එල්ල කිරීම හෝ ආණ්ඩුව දේශපාලන වශයෙන් අර්බුදයකට පරිවර්තනය කරන්න පුළුවන් කියන බොළඳ මිත්‍යාව පිළිබඳ පිටිපස ගමන් කිරීමයි. ඒ නිසා ඔබලාගේ බංකොලොත් විශ්වාසභංග යෝජනාව අද සවස ප්‍රතික්ෂේප කරමින් ගරු ඇමතුමා කර ඇති විශ්වාසය
අපි තහවුරු කරන බව සඳහන් කරමින් මම අවසන් කරනවා. රජයක වගකීම විය යුත්තේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමයි. ඒත් වත්මන් රජය ඉන්ධන මිල ඉහළ දැමීම නිසා භාණ්ඩ මිල ඉහළ ගොස් ජනතාව පීඩාවට පත්වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා කීවේය. ඇමති උදයගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසන් ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වේ. විවාදය දැන් පාර්ලිමේන්තුවේදී සිදුවේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව. දැන් ඔබේ ස්ථාවර තැන්පතුව සඳහා ඉහළම පොලිය HDFC බැංකුවෙන් අමතන්න 0718 800 අධ්‍යාපන ඇමති මහාචාර්ය ජීල් පීරිස් මහතා සහ ගුරු විදුහල් පතිවෘත්තීය සමිති සාකච්ඡාව අවසන් එකඟතාවයකින් තොරව නිම වී ඇත. ඉදිරි කැබිනට් සාකච්ඡාවකින් පසු නැවත ගුරු සංගම් සමග සාකච්ඡා කිරීමට රජය සූදානමින් සිටී. ලෝකයේම වසංගත තත්ත්වයකට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක දරුවන් ඇපේට තබා කරනු ලබන උද්ඝෝෂණ අනුමත කළ නොහැකි බව ඇමති සී.බී. රත්නායක මහතා පවසයි. ගුරුවරුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න ඕනේ. සමහරුන්ගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. වුන් තමයි අපේ නැනසපාදල අපිත් අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ගුරු මාපියන්ට පින් සිද්ධ වෙන්න. ඒක වෙනම කතාවක්. ඒ දරුවන්ට අකුරු කරන්න බැරි වෙනකොට සමහරවල් දහම් පාසලේ හාමුදුරු, දහම් පාසලේ ගුරුවරු වැටුපක් ලබලාද මේ උගන්වන්නේ? ලදරු පාසලේයි, මොන්ටිසෝරියයි. මේ 6-4 තේරෙන දරුවට ලබන අධ්‍යාපනයත් එක්ක නේද අපි පහේ ශිෂ්‍යත්වය ගැන යන්නේ. මේ අවුරුද්දේ දවස් කීයද පාසල ගියේ? ඒකෙන් ඉගෙන ගන්න අවස්ථාව දෙන්නේ නැතුව ඒක නතර කරලා අපේට තියලා මොට වූ දරුවන් හා නැනස පාදන් නැති දරුවෝ බවට පරිවර්තන වුණාම අපි අනාගතේ මොකද්ද වෙන්නේ? මේ කාරණා තියෙනවා නම් ගුරු මහත්මයාණනි ඇවිල්ලා සාකච්ඡා කරමු. ඒවා නතර කරන එක නෙවෙයි වෙන්නේ. එන්නත ඕන කිව්ව දැන් එන්නත ගන්න. ඒ වගේ අවශ්‍ය පහසුකම් තියෙනවා අවශ්‍ය දේවල් දෙන්න පුළුවන්. එන්නත ගන්න ඩොලර් 15ක් යනවා. ඩොලර් 15 දැන් පවතින හැටියට බැල් 200න් වැඩි කරා. ඒක වැඩි කරන්නේ 65 ලක්ෂයෙන්. එතකොට රටක කොච්චර ආදායම වැය කරනවද කියලා. ඒ නිසා ජීවත් කරමු ආරක්ෂා කර ගැනීම සඳහා තමයි කටයුතු කරන ගරු ජනාධිපතිතුමා සූදානම්. නිසා මේ ප්‍රායෝගික දැනීමක් තියෙන අග්‍රාමාත්‍යතුමායකට දායකත්වය ලබා දෙනකොට නව මුදල් ඇමතුමා මේ ආර්ථික ගොඩගැනීම සඳහා විශාල සටනක දෙනවා. පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධයයි අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගේ ගිණුම් 100ක් අත්හිටුවා තිබේ. ඊට අමතරව රුපියල් මිලියන 200කට වැඩි මැණිකා රත්රන් රහස් පොලිස් භාරයට ගෙන ඇත. ඉදිරි දින කිහිපෙදී මේ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරේ. මේ දක්වා සකස් කරනු සියලු වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව විමර්ශනයට ලක් කර ඇත. නඩු පැවරීමේ තා සූක්ෂම ලෙස සිදු කළ යුතුය. කිසිදු ආකාරයකින් අපරාධකරුවන්ට ගැලවී යා නොහැකි ලෙස නිසි අධ්‍යයනයකින් නඩු පැවරීම සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. මේ සැකකරුවන් වෙනුවෙන් මෙරට ඉහළම නීතිඥවරුන් 50ක පමණ පිරිසක් පෙනී සිට ඇත. සිද්ධිය සම්බන්ධයෙන් 724 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් ප්‍රකාශ 9800ක් ලබාගෙන ඇත. දුරකථන අංක 21000ක් පරීක්ෂාවට ලක් කර තිබේ. සාක්ෂිකරුවන් සංඛ්‍යාව 800කි. විදේශ රටවල සිට සහරාන්ට මුදල් ලැබූ 15 දෙනෙකුද ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ නඩු විධාන සංග්‍රහයේ බරපතල විශේෂ අපරාධයක් ලෙස සලකා මෙම සැකකරුවන්ට එරෙහිව නඩු පැවරේ. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අඛණ්ඩව නඩු විභාගය සිදු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාගේ කොළඹ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 16 හැවිරිදි දැරියට එම නිවසේදී පීඩනය දරා ගැනීමට නොහැකිව ගිනි තබාගත්තේද යන සැකය පොලිසියට මතුවී තිබේ. මේ නිවසට පැමිණි පසු ඇයට යලි නුවරඑළියේ පිහිටි තම නිවසට යාමට නොහැකි වී තිබේ. දුරකථනයෙන්ද දෙමාපියන් සමග කතා කිරීමට අවස්ථාව දී ඇත්තේ මසකට එක් වරක් පමණි. දැරිය දිගින් දිගටම ලිංගික අතවරවලට ලක් වී ඇත. මෙම නිවසේ සිටි බදුදීන් මහතාගේ බිරිඳ මව පියා ඇතුළු ඥාතීන්ගේ දුරකථන වාර්තා ලබා ගැනීමට පොලිසිය ක්‍රියා කර තිබේ. මේ දැරිය කුඩා වයසේ සිටම ළමා අපයෝජනයට ලක්ව ඇති බව වෛද්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අනුව අපරාධ සම්බන්ධ සෑම පුද්ගලයෙකුම සහ දැරියගේ දෙමව්පියන් දැනුවත්ව ඒ බව සිදුවේ නම් ඔවුන්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වේ. මේ දැරියට වැටුප් වශයෙන් වරින් වර රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවා ඇත. ඇයට සිදු වූ භයානක හිරිහැර රිෂාඩ් බදුදීන් මහතා දැනුවත්ව සිදු වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ සිට ගිනි තැබීමකින් මියගේ දැරිය වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න ඉල්ලා බදුදීන් මහතාගේ කොළඹ පිහිටි නිවස ඉදිරිපිට අද උද්ඝෝෂණයක් පැවැත්වුණි. දේශපාලන පක්ෂ කීපයක නායකයන් මෙන්ම විවිධ සංවිධාන නියෝජිතයෝද මේ අවස්ථාවට එක්ව සිටියහ.
චීනයේ සයිනෝෆාර්ම් කොවිඩ් එන්නත සිරුරේ ප්‍රතිශක්තිකරණය කොට නැගීමට ඉතා ඉහළ දායකත්වයක් පෙන්නුම් කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළ පරීක්ෂණයකින් අනාවරණය වේ. මේ දක්වා එන්නත ලබාගත් අය තුළ 95% ප්‍රතිදේහ කොට නැගී ඇත. එම තත්ත්වය ඩෙල්ටා ප්‍රභේදයට හොඳ ආරක්ෂාවක් සපයයි. වී මිලදී ගැනීම සාර්ථකව සිදුවන බව වී අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි. පසුගිය දින කිහිපයේදී මණ්ඩලය වී කිලෝ ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් මිලදීගෙන ඇත. මේ විට නෙලාගෙන ඇත්තේ මෙම කන්නේ සම්පූර්ණ අස්වැන්නේන් 10% පමණි. වී මිලදී ගැනීමට අවශ්‍ය තරම් මුදල් රජය වෙන් කර ඇත. දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි වී මිලදී ගැනීමේ කටයුතු සිදු කෙරේ. खनिज तेल संपद पनत किटुपद सदहा कैबिनेट अनुमति लැබේ. මෙම නව පනත සම්පාදනය කිරීම සඳහා 1 ජනවාරි මාසයේදී කැබිනට් අනුමැතිය ලැබුණි. ඒ අනුව නීති කිටුම්පත් සම්පාදනය කළ කෙටුම්පත් සඳහා නීතිපතිතුමාගේ අනුමැතිය ලැබී තිබේ. රාජ්‍ය ගැසට් පත්‍රය පළ කිරීමෙන් පසු අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කෙරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව ගොඩනැගීමේ වැඩපිළිවෙල දැන් ආරම්භ කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ජනාධිපතිතුමා අගමැතිතුමා සහ ආණ්ඩුව ගැන පක්ෂය තුළ විශ්වාසයක් පවතී. ආණ්ඩුවේ නිවත්වීමක් පිළිබඳ සාකච්ඡාවක් සිදු වී නොමැත. පවතින ප්‍රශ්නවලට සාකච්ඡා මගින් විසඳුම් සොයා ගැනීම. ජාතික ගුවන් විදුලියේ දස දෙසින් 7 වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කිව්වේ. මේ විශ්වාස භංගය අපි ජයග්‍රහණය කරනවා. ඒ ගැන ගැටලුවක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට අපේ කිසි සැකයක් නැහැ. මොකද හේතුව අපේ ආණ්ඩුවේ ඇමතිවරයෙකුට විරුද්ධව ගෙනලා තියෙන එකකට අපිට බෙදෙන්න බෑ. අනිවාර්යෙන් ඒ ජයග්‍රහණය කළ යුතුයි. එනිසා විපක්ෂය විසින් කල්පනා කරා මේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයක ඒකම්බරයෙක් ආණ්ඩුවේ අමාත්‍යවරයෙකුට ඉල්ලා අස්සෙන් කිව්ව ගමන් ඒ වර්ධියේ මාළු බෑමට තමයි ඒගොල්ලෝ උත්සාහ කරේ. අද ඒගොල්ලන්ට අවශ්‍ය නොට තේරෙයි ඒ සත්‍යතාවය මොකද්ද කියලා. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ලබන වසරේ ජනවාරි මාසයේ සිට shopping bag තහනමේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය සූදානම්ව සිටී. පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල යටතේ සිලිසිලි බෑග් හෙවත් shopping bag මෙන්ම තවත් ඒ ආශ්‍රිත නිෂ්පාදන තහනම් කිරීමට නියමිතයි. අදියර දෙකක් යටතේ මේ බෑග් තහනම් කිරීමට අපේක්ෂාවයි. මෙරට වාර්ෂික සිලිසිලි බෑග් භාවිතය බිලියන 2ක් බවා තිබේ. සුපිරි වෙළඳ සැල් වසරකට පාරිභෝගිකයන්ට නොමිලේ නිකුත් කරන එම බෑග් ප්‍රමාණය කෝටි 100කි. මේවා යලි යලිත් භාවිතා නොවීම හේතුවෙන් ගැටලු රැසක් පෙර නැගී ඇත. ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේදයක්ද නොමැත. විශාල පරිසර හානියක් සිදුවේ. මේ බෑග් වෙනුවට ආදේශ විකල්ප නැතත් තහනම ක්‍රියාත්මක කරන බව ඇමති මහින්ද අමරවීර මහතා කියයි. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. මඩකලපුව දුම්රිය ස්ථානයේ සිටින දුම්රිය රියදුරන් ගල්ඔය දුම්රිය ස්ථානයේ වෙත යාමට සහ ඒමට දුම්රිය එන්ජිමක් යොදා ගන්නා බව වාර්තා වේ. කොළඹ සිට ඉන්ධන රැගත් දුම්රියක් සතියකට දින 3ක් මඩකලපුව බලා පිටත් වේ. කොළඹ සිට යන රියදුරන් ගමන් කරන්නේ ගල්ඔය දුම්රිය ස්ථානයේ දක්වා පමණි. එතැන් සිට මඩකලපුව දක්වා එම දුම්රිය දහවනය කරනු ලබන්නේ මඩකලපුවේ සිටින දුම්රිය රියදුරන් විසිනි. මෙම දුම්රිය මඩකලපුවට ගෙන යාමට ගල්ඔයට පැමිණෙන රියදුරන් ඒ සඳහා වෙනත් වාහනයක් යොදා නොගනී. ඒ වෙනුවට අධිබලති දුම්රිය එන්ජිමක් යොදාගෙන තිබේ. ඒ රුපියල් කෝටි ගණනක නාස්තියකි. ඔවුන් එම එන්ජිමෙන් ගල්ඔයට පැමිණ ගාල් කර ඇති තෙල් දුම්රිය මඩකලපුවට රැගෙන යනු ලැබේ. මේ අධිබලති එන්ජිමක් කිලෝමීටරයක් ධාවනය සඳහා වැයවන මුදල රුපියල් 2000කට වැඩිය. අදාළ රියදුරන් වසර කිහිපයක සිට තම එදිනෙදා ගමන් සඳහා මෙම දුම්රිය එන්ජිම යොදාගෙන තිබේ. ඇතැම් දුම්රිය දහවනය සඳහා දුම්රිය එන්ජින් නොමැති මොහොතක මෙය මගින්ට කරන විශාල අසාධාරණයක් ලෙස සැලකේ. දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමනි මේ ඔබේ අවධානය පිණිසයි. විදෙස් පුවත්
මේ වසරේ දෙසැම්බර් මාසයේ නිම වන විට ඉන්දියාවේ කොවිඩ් එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලැබූ සියලු දෙනාට එම එන්නත ලබා දෙන බව ඉන්දියා රාජ්‍යය කියයි. ඒත් ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළේ වසර 2023 වන විට ඉන්දියාව තම රටේ සියලු ජනතාවට කොවිඩ් එන්නත් මාත්‍රා 2ම ලබා දෙනු ඇති බවයි. එම බැංකුව ඉන්දියාවේ ඉදිරි කාර්තුවේ ආර්ථික වර්ධන වේගයද 10% දක්වා පහත හෙලා ඇත. අප්‍රේල් මාසයේ පුරෝකථනය වූයේ ඉදිරි කාර්තුව සඳහා 11%ක ආර්ථික වර්ධනයකි. ඉන්දියාවේ ඉන්ධන සහ ආහාර මිල ගණන් පසුගිය කාලේ නොසිතූ ලෙස ඉහළ ගොස් ඇත. සිල්ලර බඩු ක්ෂේත්‍රයේ උද්දමනය 6.3% දක්වා තිබුණි. මේ අතර ගෙවුණු මාස 15 කොවිඩ් සහසටන් කිරීමට ලෝක බැංකුව ඩොලර් බිලියන 157ක වැය කර ඇත. ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ ප්‍රතිරයාණන් ලැබුගින්න හේතුවෙන් අක්කර ලක්ෂ 3ක් විනාශ වී ඇතැයි වාර්තාවේ. ඒ ආශ්‍රිත දහස් කරන ජනතාව ඉවත් කර ඇත. ගිනි නිවන බටයෝ 2000කට වැඩි පිරිසක් මේ ගින්න මැඩ පැවැත්වීම සඳහා එක්ව සිටිති. මේ දිනවල පවතින අධික උෂ්ණත්වයේ සහ දැඩි සුළං හේතුවෙන් ගින්න පැතිර යාම වේගවත් වී ඇත. ඉරාකයේ වෙළඳ සංකීර්ණයක් අසල සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයෝ 30කට අධික පිරිසක් මිය යති. ඉස්ලාම් බැතිමතුන්ගේ හෙට පැවැත්වෙන හජ් උත්සවයේ හේතුවෙන් විශාල පිරිසක් තම වෙළඳ අවශ්‍යතාව වෙනුවෙන් මෙම ස්ථානයට පැමිණ සිටියහ. ගෙවුණු මාස 6දී රටින් වාර්තා වූ ප්‍රබලතම බෝම්බ ප්‍රහාරය මෙයයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. අධිකරණ පද්ධතිය යටිතල පහසුකම් සංවර්ධනය නීති ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් කරන යන ක්ෂේත්‍ර ප්‍රවර්ධනය සඳහා රජයේ ප්‍රමුඛතාව ලබා දී තිබේ. අධිකරණ විනිසුරුවන්ගේ දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම මෙහි අරමුණයි. ඒ යටතේ අධිකරණ පුහුණු ඇකඩමියක් ස්ථාපිත කරේ. ඒ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු බෝන කලු විහාරි මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවීණ රැසක් එම කමිටුවට ඇතුළත් කෙරෙති. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවලා තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. ශක්තිය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් ඔලිම්පික් ක්‍රීඩාවල ලෝකයට සහයෝගීතාවය කරන ප්‍රබල පණිවිඩයක් බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් මහතා පවසයි. ක්‍රීඩාවල නිල වශයෙන් ආරම්භ වීමට තව ඇත්තේ දින 3ක් පමණි. ඊට පෙර පැවති දෙදින ඔලිම්පික් සැසිය අමතමින් ඔහු මේ බව කීවේය. ඒ සමාජිකයෝ 101 දිනකින් 90ක් මාස 18කට පසු පළමු වරට මෙම සැසියේදී රැස්වුහ. මෙසේ එකට සැසියක් පැවැත්වීමට හැකි වූයේ ලොව පුරා වෛද්‍යවරුන්, හෙදියන්, සෞඛ්‍ය සේවකයන්, ස්වේච්ඡා සේවකයන් ඉක්ුත් කාලයකට වීරෝදාර උත්සාහය නිසා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ලෝකේ හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තම ඔලිම්පික් සිහිනය සැබෑ කර ගැනීමේ දැඩි අපේක්ෂාවෙන් පසු වෙති. උනට සියලු පහසුකම් සපිරි වටපිටාවක් ජපානයේ සකස් කර ඇත. මේ අතර දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් ටෝකියෝ ඔලිම්පික් සමාරම්භක අවස්ථාවට සහභාගී වන බව කලින් පැවසුවත් දැන් ඒ සඳහා සහභාගී නොවන බව ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද පසුරු 3ට කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භයි. ඉකුත් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 260කට වැඩි සංඛ්‍යාවක් ලබා ගත්තත් එය මන්දගාමී අයුරින් ගොඩ නැගුණි. එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් මුහුණ දුන් පන්දු 301කින් පන්දු 159ක්ම ලකුණු ලබා නොගත්තේ වාවිය. රැස් කළ තනි ලකුණු සංඛ්‍යාව 98කි. ඒ අනුව පන්දු 257කදී ශ්‍රී ලංකා පිතිකරුවන් රැස් කර තිබුණේ ලකුණු 98ක් පමණි. එක්දින තරගයකදී මීට වඩා වේගයක් අවශ්‍ය වේ. ඉන්දිය කනිෂ්ඨ ක්‍රීඩකයන් පැමිණි මොහොතේ සිට මේ බව පැහැදිලි කරන අයුරින් පන්දුවට පහර දුන්හ. එම නිසා ඕවර 37ක් යන විට ජයග්‍රහණයේ සීමාවට ළඟා වීමට උනට හැකි විය. ඔහු ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී වේගයෙන් පන්දුවට පහර දුන් ක්‍රීඩකයෙකු වෙති. ශ්‍රී ලංකා පන්දු යැවීම තවදුරටත් දුර්වල විය. අද තරගයට රමේෂ් මෙන්ඩිස් සහ චිරන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් කැඳවුවහොත් පන්දු යැවීමේ බලානියද ශක්තිමත් කළ හැකි වෙතයි ක්‍රීඩා විචාරකයෝ කියති. මේ ලෝක කුසලාන සුපිරි ලීගයට ඇතුළත් එක්දින තරගාවලියකි. එබැවින් ලකුණු ලබා ගැනීමේ වේගය කණ්ඩායම් දෙකටම වැදගත් වේ.
යම් ආකාරයකින් සුපර් ලීග් තරග සටහනේදී ප්‍රසාද ලකුණු සමූහොත් කණ්ඩායමේ ස්ථානය තීරණය කර ගැනීමට ශුද්ධ ලකුණු ප්‍රමාණය වැදගත් වේ. ඉන්දිය පිළ පළමු තරගයේදී වේගයෙන් ලකුණු රැස් කර තරගයේ ජයග්‍රහණය අත්පත් කරගත්තේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල්ල සපිරි ඇප් එක NSB Pay. එයා ෆ්‍රාන්ස් ඕමන් සලාම් ගුවන් සේවය සිනමන් ගුවන් සේවය ඇතුළු ගුවන් සේවා 4ක් මෙරටට ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් වේ. ඒවා ඉක්මනින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ ආවරණය වන පරිදි ගුවන් ගමන් ආරම්භ කිරීමට අපේක්ෂා කරයි. දැනට ලෝ පුරා ඇති ගුවන් සමාගම් 32ක් ශ්‍රී ලංකාව සමග ගුවන් සේවා සිදු කරයි. මෙරට සංචාරක ප්‍රවර්ධන වැඩසටහනවලටද මේ ගුවන් සේවා කටයුතු වැදගත් වේ. ඉදිරියේදී දිනකට සංචාරකයන් 10,000කින් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කර ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල්ල සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. බහරේනිය සමග ආර්ථික සබඳතාව වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වේ. ඒ සම්බන්ධයෙන් රට කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යවරයා සමග ශ්‍රී ලංකාව සාකච්ඡා කළේ. කොළඹ වරාය නගරයේ ඇති ආයෝජන අවස්ථාව පිළිබඳව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැහැදිලි කළේ. බහරේන් ආයෝජකයන්ටද ආරාධනා කෙරුණි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන් සවි රන් ණය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යාල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ නිසා අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශද රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කළ යුතුයි. මේ අතර සබරගමු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථානවලට විටින් විට තද සුළං හමන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යලිසරස්තල උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාස භංගයේ ඡන්ද විමසීම අද පසුරු වේ. විශ්වාස භංගයට රනිල් වික්‍රමසිංහ මහතාගේ සංශෝධනය කතානායකවරයා ප්‍රතික්ෂේප කරයි. වී සහ සහල් මිල ඉදිරියේදී තීරණය කරන්නේ ආණ්ඩුවයි. ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රකාශයක්. රාජ්‍ය සහ ගුරු සංගම් අතර සාකච්ඡා එකකතාවකින් තොරව අවසන් වේ. සංචාරක ක්ෂේත්‍රයේ නියුතු අයට යලිත් ණය සහන. ඒ සමගින් දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. අපේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවසහයට.